හොඳයි අපි යොහාන් 12 වෙනි පරිච්ඡේදය John chapter 12. Yes. යේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට සදවසකට පළමුවෙන් බෙතානියට ආසේක. යේසුස් වහන්සේ විසින් වලවන්ගෙන් නැගිටුවා වූ ලාසරස් එහි සිටියේය. එබැවින් ඔහු උන්වහන්සේට හිකෑමක් පිළියෙල කළෝය. මාර්තා උපස්ථාන කළාය. එහෙත් ලාසරස් උන්වහන්සේ සමග කෑමට හිඳගත්තුන්ගෙන් එක්කෙනෙක් වූයේය. Now what has happened? If you can read verse 1 and 2. 6 days before the Passover, Jesus came to Bethany, where Lazarus lived, whom Jesus had raised from the dead. Here a dinner was given in Jesus' honor. Martha served while Lazarus was among those reclining at the table with him. Okay, right. දැන් මොකද මේ වෙනකොට වෙලා තියෙන්නේ? දැන් ජේසුස් වහන්සේ ලාසරස්වත් මලුන්ගේ නැගිටවලා ඉවරයි නේ. ජේසුස් වහන්සේ ලාසරස්වත් මලුන්ගෙන් නැගිටවලා එතන ලොකු යුදවරුන් හැමෝම එකතු වෙලා නේ ජේසුස් වහන්සේගේ ඒ හාස්කම එක්ක ඒ වගේම පොඩි බහිම් බස්සීමක් නෙමෙයි එතන ભેදයක් ඇති වෙනවා. නමුත් බොහෝ දෙනෙක් ජේසුස් වහන්සේ කෙරෙහි අදහගත්තා. නමුත් දැන් මොකද වෙලා තියෙන්නේ? කවදද මේ පාස්කුවට දවස් 6කට කලින් පාස්කුවට දවස් 6කට කලින් ආපහු ජේසුස් වහන්සේ කොහාට දෙන්නේ? බෙතනියට එනවා. Now what has happened here by far? Now Jesus raised Lazarus from the dead, right? And there was these other people who the Jews were there, and then Jews had a debate on how he's doing such miracles and all that. And then somehow large part of Jews and these religious leaders who are following Jesus to find a fault in him or to arrest him or to take him to the temple and hand over to the chief priest, but still they found to believe in Jesus and they started following him. Now here what happens, this happens 6 days before the Passover. So before the Passover 6 days, Jesus again comes to Bethany where Lazarus lived. So Lazarus neighborhood, right? So it's again reminiscing, again like memorying, again like people are going to remember what he has done. So who else was there at this place? Lazarus was there, right? The Lazarus was there, the very living Lazarus was there. And who else? Martha was serving the dinner, right? එතකොට දැන් මේ අවස්ථාවේදී ජේසුස් වහන්සේ පාස්කු මංගල්‍යයට දවස් 6කට කලින් බෙතානියට ආපු වෙලාවේ මෙතන ඉන්නේ කවුද? ලාසරස් ඉන්නවා. කවුද මේ මලවුන්ගෙන් නැගිට ලාසරස් දැන් හොඳට පණ තියෙනවා, ජීවත් වෙනවා හොඳින්. මේ රාත්‍රී ආහාරය පිණිස ජේසුස් වහන්සේ සමග ලාසරසුත් වාඩි වෙනවා. මාර්තා පුරුදු පරිදි මාර්තා උපස්ථාන කරනවා. ඒ වගේම ඒතර මොකද වෙන්නේ? Third verse, if you can read. Then Mary took about a pint of pure nard, an expensive perfume. She poured it on Jesus' feet and wiped his feet with her hair. And the house was filled with the fragrance of the perfume. එවිට මරියා ඊතා අනර්ඝ ජටා මාංශ තෙල් රාත්තලක් රැගෙන ජේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඇගේ හිස කේවලින් උන්වහන්සේගේ පාද පිස දැම්මාය. තෙලේ සුවඳින් ගේ පිරුණේය. Right. දැන් මේ මරියා කියන්නේ කවුද? අපි ඉස්සෙල්ලා මතක් කරොත් මේ අර ලාසරස් මරණ වෙලාවේ මරියා කොහෙද හිටියේ? ඇතුලේ. නේ මාර්තා මොකද කරේ? ජේසුස් වහන්සේගේ පෙරමගට ආවා. එතන අපි කතා වුණා කොච්චර මරියා ඒ වෙනකොට මරියාගේ ඇදහිල්ල පොඩි හීනකමක් තිබුණා. නේ මරියාට ජේසුස් වහන්සේ ආදරය කළා. ජේසුස් වහන්සේට ලාසරස් නැගිටවන්න පුළුවන්ද කීමේ පොඩි සැකයකුත් තිබුණා. ඒ වගේම ඒ ඇදහිල්ල හීනකමක් තිබුණා. ඒ නිසා නමුත් මාර්තා ජේසුස් වහන්සේට මලුන් නැගිටවන්න පුළුවන්, ලාසරස් ජීවත් කරවන්න පුළුවන් කියන ශක්තිමත් වූ ඇදහිල්ලක් මාර්තා තුළ තිබුණා. දැන් මරියා මොකද කරන්නේ? මරියා දැන් මේ අවස්ථාවේ ජටා මාංශ තෙල් රාත්තලක් රැගෙන
රාත්තලක් රැගෙන ජේසුස් වහන්සේගේ පාද ආලේප කොට ඇගේ හිස කේවලින් උන්වහන්සේගේ පාද පිස දැම්මාය. මොකද දෙකින් හිතෙන්නේ? ඒ සුවඳ තෙලින් ගේ පිරුණේ. මරියා මොකද කරන්නේ? මරියා අර සුවඳ තෙල් රාත්තලම ඒ කරඬුවම ජේසුස් වහන්සේගේ කකුල් දෙකේ හලලා ඊට පස්සේ පිහදාන්නේ මොනවාගෙන්ද? කොණ්ඩේ. සාමාන්‍යයෙන් වෙන්නේ. සාමාන්‍යයෙන් රාත්‍රී ආහාරයකට අමුත්තෙක් ආපුවම අපි මොකද කරන්නේ? සාමාන්‍යයෙන් ඒගොල්ලන් කකුල් හොදනවානේ. දැන් ජේසුස් වහන්සේට මතක ඇති අවසාන භෝජනයට කලින් ඒක තමයි යුදෙව් සංස්කෘතිය. එතකොට කකුල් දෙක හොදලා ඒ කකුල් පියදාන්නේ මොකෙන්ද? තමන්ගේ සාමාන්‍ය තමන්ගේ සලුව තියෙන උතුරු සලුව වගේ දාගෙන ඉන්න යුදෙව්රු දාගෙන ඉන්න ඒ සලුවෙන් තමයි ඒගොල්ලන්ගේ කකුල් පිහදාන්නේ. නමුත් මරියා මෙතනදී මොකද්ද කරන්නේ? මරියා මෙතනදී කරන්නේ වතුර නෙමෙයි පාවිච්චි කරන්නේ සුවඳ තෙල්. සුවඳ තෙල් පාවිච්චි කරලා පිහදාන්නේ උතුරු සලුවෙන් නෙමෙයි පිහදාන්නේ කොණ්ඩෙන්. කොණ්ඩෙන්. Right. Now it's usually the custom is like when a guest arrive in Jewish culture, right? They wash their feet with water and they wipe the water with the shawl that they are wearing, the Jewish people, right? But now it happens the opposite. So usually it is been done by the head of the house, so usually a male figure, right? Now here, this comparing with that incident, this incident is totally different, right? Now it's a lady, not a male figure. And she's the youngest of the family. And she's not the head of the house. Right? And not the water, but the perfume. Right? And not the shawl, but the hair. Right? So not the water, but the perfume. So this was how much? It's a pint. But later on, Judas was saying, if you can read down, but one of his disciples, right? If you can read 4. But one of his disciples, Judas Iscariot, who was later to betray him, objected. Why wasn't this perfume sold and the money given to the poor? It was worth a year's wages. It's a year's wages. Around how much that is? Does it mention there in a note? 300 denarii. 300 denarii. That means about $30,000 US. So it's really expensive. Yeah. So what she used was the most expensive thing that she had in her house. So probably when Jesus came, nobody would have actually welcomed him like that much, because the people in Bethany, even if you can remember from the last chapter, the disciples are telling, it's not right to go back to Judea, to Bethany. Why? People were prepared to stone him, prepared to harass him. Okay. So probably the people in Bethany, they did not welcome Jesus well. So probably no one would have even washed his feet. But Mary instead, now she had, in one way, she had a big gratitude towards Jesus. Why? Jesus brought Lazarus from the dead. Right. So what she used was the most expensive thing that she had. Right. And she used that perfume, and not a bit, but all of it, because that's all what she could afford. Not a bit what she could offer. She had the heart full of gratitude. So she poured all of it, because all what she got. And she wiped not with the shawl. Why? A lady will not even, like in that culture, will not take off their shawl. Because why? They are covering their head with it. They are not supposed to even show their hair. Right? Just like in Arabic culture. So hair for them is like a matter of honor. Right? They are honored. Right? They only take off that shawl in front of their husbands only.
So what does she do? She wipes his feet with the hair. So that's her honor. So she honors Jesus with all what she got. She gives to Jesus all what she got just to wash his feet. Just to wash his feet. When Martha was preparing the dinner, right, she would have done everything that she can, but this one here, Mary, uses all what she got to worship Jesus, right? And she honors Jesus from all what she got, like that's the hair. Now මෙස්ථානයේදී මොකද වෙලා තියෙන්නේ? මෙතන මරියා ජටාමාංශ තෙලක් අරගෙන ස්වාමීන් වහන්සේගේ පාද මත තබනවා. දැන් අපි මතක් කරොත් එහෙම යුදෙව් සංස්කෘතිය විදිහට නිවසේ ප්‍රධානියා තමයි ගෙදරට එන අමුත්තාව කකුල් වතුරෙන් හොදලා ඊට පස්සේ ඔහුගේ තිබෙන උතුරු සල්ුවෙන් ඒ කකුල් පිහදාලා කම්මන අමුත්තට ඇතුළට එන්න කියන්නේ. එතකොට මෙතනදී කවුද මේ කරන්නේ? මරියා කරන්නේ. සාමාන්‍යයෙන් තෙලිවසක ප්‍රධානියා කියන්නේ පිරිමි කෙනෙක්. දැන් මෙතන මරියා කියන්නේ ගැහැණු කෙනෙක්. නේ? එතකොට වතුර වෙනුවට පාවිච්චි කරන්නේ මොනවාද? සුවඳ තෙල්. right. එතකොට උතුරු සළුව වෙනුවට පාවිච්චි කරන්නේ මොකක්ද? ඒකේ කොණ්ඩය. එතකොට සම්පූර්ණයෙන්ම මේ දෙක වෙනස්. right. එතකොට නමුත් දැන් මරියායි මෙහෙම දෙයක් කරන්නේ. සමහරට අපි ගිය පරිච්ඡේදය එක්ක බැලුවොත් මතක ඇති ගෝලය පවා ජේසුස් වහන්සේට කියනවා හරි අපි ලාසරස් නැගිටවන්න යමු, අපි නසින පිණිස යමු, අපි මැරෙන පිණිස යමු. ඒ යුද ජාතිකයන් ජේසුස් වහන්සේට ගල් ගහන්න සූදානම් වෙලා හිටියේ. ජේසුස් වහන්සේව අත්අඩංගුවට ගන්න සූදානම් වෙලා හිටියේ. එතකොට අපිට හිතන්න පුළුවන් සමහර විට ජේසුස් වහන්සේව මේ රාත්‍රී කෑමට එන්න කිව්වාට ජේසුස් වහන්සේව හරි විදිහට හරි පිළිවෙලකට කවුරුත් යුද ජාතිකයන් පිළිගන්නේ නැතුව ඇති. ඒ වගේ මෙතනදී මරියාට ලාසරස් තමාගේ එකම සහෝදරයව මලුන්ගේ නැගිටුව නිසා මරියාට මොකද හදවතේ තිබුණේ? ස්තුතිවන්ත හදවතක් ඇයට තිබුණා. ස්තුතිපූර්වක වෙන්න ඇයට අවශ්‍යතාවයක් තිබුණා. ඒ නිසා ඇය මොකද්ද කරේ? ඇය වතුර නෙමෙයි පාවිච්චි කරේ. ගෙදර ඇයට තිබුණු සුවඳ තෙල් මුළුම කරඬුවේ සුවඳ තෙල් පොඩ්ඩක් නෙමෙයි, නමුත් මුළුම සුවඳ තෙල් කරඬුව. ඇයට තිබ්බ හැම දෙයක්ම ඇය ජේසුස් වහන්සේගේ දෙපා මුල තබලා ජේසුස් වහන්සේගේ පාද සේදුවා. ඒ වගේම ඇය උතුරු සළුව වෙනුවට නෙමෙයි, උතුරු සළුව වෙනුවට කොණ්ඩේ පාවිච්චි කරා. නමුත් උතුරු සළුව ගැහණියකගේ උතුරු සළුව කියන්නේ ඇගේ කොණ්ඩයත් ඒකෙන් වහගෙන ඉන්නේ. සාමාන්‍යයෙන් අරාබි සංස්කෘතිය වගේම තමයි යුදෙව් සංස්කෘතියේදී කොණ්ඩේ වහගෙන ඉන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයා ඉදිරියේ විතරයි. තමන්ගේ උතුරු සළුව තමන්ගේ වහලා තියෙන ඒ ෂෝල් එක ගලවලා තමන්ගේ කොණ්ඩේ පවා තමන්ගේ ස්වාමි පුරුෂයා විතරයි දකින්නේ. නමුත් මෙතනදී මරියා මොකද කරන්නේ? මරියා තමාගේ කොණ්ඩෙන් ජේසුස් වහන්සේගේ පාද පවිත්‍ර කරනවා. එතකොට තමාගේ මුළුම ගෞරවය, ගැහැණියකගේ ගෞරවය තමා කොණ්ඩය. නේ? එතකොට ඒ කොණ්ඩෙන් තමාගේ ජේසුස් වහන්සේගේ පාද ඇය පවිත්‍ර කරනවා. එතකොට ඇගේ තිබුණා වූ, ඇය සතු තිබුණා වූ සියල්ල උන්වහන්සේට පාවිච්චි කරනවා. ඒ වගේම ඇය තුළ තිබුණා වූ මුළුම ගෞරවය උන්වහන්සේ වෙනුවෙන් පාවිච්චි කරනවා. ඕකේ. එතකොට යූදස් මොකද කියන්නේ? යූදස් කියනවා මේ ජේසුස් වහන්සේව පසුව පාවල දෙන යූදස් කියනවා මේ සුවඳ තෙල් මොකද ඔක්කොම පාවිච්චි කරේ? මේ සුවඳ තෙල් වෙනුවට මේ සුවඳ තෙල් වල මිලයට දුප්පත් අයට කන්න දෙන්න තිබුණලු අවුරුද්දක්. right? මෙතන කියනවා මෙතන සුවඳ තෙල් කියන්නේ කොච්චරක්ද මේ සුවඳ තෙල් එකේ වටිනාකම? සමහරට ග්‍රීක් දිනාරි වලින් 300ක් වගේ වටිනාකමක්. ඒ කියන්නේ අද බැලුවොත්, අද දවසේ බැලුවොත් ඩොලර්, ඇමරිකානු ඩොලර් 30000ක් විතර වටින සුවඳ කරඩුවන් තමයි පාවිච්චි කරලා තියෙන්නේ. right? එතකොට ඇයි මේ මොහු මෙහෙම කියන්නේ? මේකෙන් කන්න දෙන්න තිබ්බලු අවුරුද්දක් වෙනකම් දුප්පත් අයට.
අපි සමාරලාවට අපි දෙවියන් ජේසුස් වහන්සේට අපි කරන අපේ මුළුම හදවතින් කරන උපකාරය අපි දුප්පත් අයට කරන උපකාරයත් එක්ක සංසන්දනය කරලා බලනවා. නමුත් දෙවියන් වහන්සේට කරන උපකාරය ජේසුස් වහන්සේට කරන නමස්කාරය උන්වහන්සේ වෙනුවෙන් කරන පූජාවට දුප්පත් අයට කරා කියන පූජාවත් එක්ක සංසන්දනය කරන්න බැරි ගතියක් මෙතන දැන් ජේසුස් වහන්සේ කතා කරනවා. Now Judas is saying, why wasn't this perfume sold and the money given to the poor? Were the year's wages. Now Judas, that's the one who betrayed Jesus later, right? But what does he do? He always compare everything with the money. Why? What is the reason? What is the position that Judas held among the disciples? Keep of the money. Keep of the money bag. Yeah, he was the treasurer. So he was mindful about the money, right? So in similarly, he's the most trusted person. Otherwise, we will not get them to hold the money bag, right? So he was the most trusted person. So since he was the one who was counting all the money and stuff, so he was more concerned about the money, the value of things. And he said it would have been used for the poor instead of you, Jesus. Right? But what was Jesus' reply? He did not say this because he cared about the poor. That's also comes. That's another note. He did not say this because he cared about the poor, but because he was a thief, he says. He, as the keeper of the money bag, he used to help himself to what was put into it. Hallelujah. So it's not that he cared for it. So many times, we would love to help the poor all the time. Right? But what we do to God is totally different. It's incomparable to what we do for poor. When we do for the poor, that can be counted, that can be valued. But when we do to God, it cannot be valued, that cannot be compared, it cannot be counted. So Jesus replied, "Leave her alone," Jesus said. It was intended that she should save this perfume for the day of my burial. You will always have the poor among you, but you will not always have me. Hallelujah. So he says it cannot be compared because you will not have me all the time to anoint me, to worship me, right? But when I'm there, you are going to worship me, you are going to anoint me. So she's preparing me for my burial. So Jesus he's again prophesying here about his crucifixion. So you will have the poor always with you, but you will not have me, right? So whatever that we do to God, we cannot compare it with the things that we are doing for the poor or things we are doing for the people. It cannot be compared, it cannot be valued, it cannot be counted. එතකොට ස්වාමීන් වහන්සේ මෙතනදී කියනවා ස්වාමීන් වහන්සේට කරන්නා වූ ඒ පූජාව, ඒ කරන්නා වූ ඒ සුවඳ තෙල් කඳුවේ ඒ අවස්ථාවට යූදස් මොකද්ද කියන්නේ මේක දුප්පතුන්ට කන්න දුන්නා නම් මොකද? මේ ජූදස් කියන්නේ මේ දුප්පතුන් ගැන තියෙන අනුකම්පාවක් ආදරයක් නිසාද? නැහැ. ඔහු හැම වෙලේම ඔහු මොනවද කරා කියන්නේ? ජූදස් ඉස්කාරියොත් ඔහු මුදල් පසුම්බිය බාරව සිටියාලු. යේසුස් වහන්සේගේ මුදල් පසුම්බිය බාරගෙන හිටියාලු. ඔහු තමා භාණ්ඩාගාරික වැඩේ කරේ. එතකොට ඔහු හැමදේම ගණන් කරමින් සිටියා. ඔහු හොරෙක්ව සිටියයි කියලාත් කියනවා. නමුත් මුදල් පසුම්බිය බාර දුන්න කියන්නේ ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ ඔහුව ගොඩාක් විශ්වාස කළා. ඉන්පස්සේ මොකද කරන්නේ? එබැවින් යේසුස් වහන්සේ කියනසේක මා තැම්පත් කරන දවසට මෙතන ස්වාමීන් වහන්සේ ඉදිරිය ගැන කතා කරන අනාගත වාක්‍යයක් කියනවා. මොකද්ද? මේ තෙල තබා ගන්නට ඈට ඉඩ හරින්න මක් නිසාද දිලින්දෝ නුඹලා සමග නිතරම සිටිතිනුමුත් මම නුඹලා සමග නිතරම නොසිටිමි කීසේක. right? මොකද කියන්නේ මම ඔබ සමග හැම වෙලාවකම නැහැ. මම හැම වෙලාවකම දෙවියන් වහන්සේ මම හැම වෙලාවකම නැහැ. නමුත් දුප්පතුන් හැම වෙලාවකම ඉන්නවා. ඒ නිසා මම නුඹ සමග ඉන්න වෙලාවේ නුඹ සම්පූර්ණයෙන්ම මුළුමනින්ම මට බාර වෙනවා.
අපි උන්වහන්සේව නමස්කාර කරන නැත්නම් ඒක කියන්නේ මුළුම හදවතින් මුළුම ආත්මයෙන් මුළුම ශක්තියෙන් මුළුම බුද්ධියෙන් නේ අපි උන්වහන්සේව නමස්කාර කරන වෙලාවේ මුළුම හදවතින් නමස්කාර කරන්න. ඒතර සබත් දවසේ අපි උන්වහන්සේගේ අභිමුඛයේ ඉන්න වෙලාවේ මුළුම හදවතින් ඒ දේ කරන්න. සම්පූර්ණයෙන් ඒ දවස තමයි උන්වහන්සේ මොහොත තමයි උන්වහන්සේ අපිත් එක්ක ඉන්න වෙලාව. නේ. නමුත් අනිත් අය දුප්පත් අය අපිත් එක්ක හැම වෙලාවෙම උන්වහන්සේට අපි දෙන්න පූජාවක් වෙන්න යන වෙලාවේදී ඒ පූජාව උපරිමයෙන් කරන්න ගියා ස්වාමීන් වහන්සේ අඬගස්සන ඒ වගේම අනාගත වාක්‍යයකුත් කියනවා මාව දැන් සූදානම් කරනවා මරියා මාව මාගේ මරණයට සූදානම් කරනවා එකල යුදෙව්ගරුන්ගේ මහා සමූහයක් උන්වහන්සේහි සිටිනසේකයි දැන යේසුස් වහන්සේ නිසා පමණක් නොව උන්වහන්සේ විසින් මලවුන්ගෙන් නැගිටවන ලද ලාසරස් දකින පිණිස ආවෝය. එතකොට මේ ස්ථානයට කවුදාව කියන්නේ තව යුදෙව්වරු. එයාවේ ජේසුස් වහන්සේ දකින්නයි ඒ වගේම ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටපු ලාසරස් බලන්නයි. නමුත් නායක පූජකයෝ ලාසරස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. මක්නේ සෞදහු නිසා යුදෙවරුන්ගෙන් බොහෝ දෙනෙක් අහක්ව ගොස් යේසුස් වහන්සේ කිරී අදාගත්තෝය. දැන් මැරිලා නැගිට්ටපු ලාසරස් මරන්ට යෝජනා කරන කවුද නායක පූජකවරේ? ලාසරස් මලුන්ගෙන් නැගිට්ටනින්ද තමයි එතන හාස්කම තවමත් තියෙන්නේ. නේ ලාසරස් මැරුණොත් මොකද වෙන්නේ? හාස්කමක් නැහැ කියන්න පුළුවන්. නායක පූජකවරු කැමති නැහැ ජේසුස් වහන්සේ හාස්කමක් කරාය කියන්න. හාස්කම පිළිගන්න කැමති නැහැ. ඒ වගේම සෙනඟ ජේසුස් වහන්සේගේ හාස්කම ජේසුස් වහන්සේවවත් පිළිගන්නවට නායක පූජකවරු කැමති නැහැ. ඒ නිසා මොකද කරන්නේ? මේගොල්ලෝ මන්ත්‍රණය කරනවා. මේගොල්ලෝ ප්ලෑන් ගහනවා. මේගොල්ලෝ සැලසුම් කරනවා ලාසරස්වත් මරන්න. මොකද බොහෝ යුදෙව්වරු දැනටමත් ජේසුස් වහන්සේ කෙරෙහි අදහගෙන හමාරයි. Okay, if we can read verse 9 and 10, 11, 9, 10, 11. Meanwhile, a large crowd of Jews found out that Jesus was there and came, not only because of him, but also to see Lazarus, whom he had raised from the dead. So the chief priests made plans to kill Lazarus as well, for on account of him, many of the Jews were going over to Jesus and believing in him. Right. Now, this large crowd of Jews had come where Jesus was. Why? They wanted to see Jesus because they have heard, like recently, what was the event had occurred, that Lazarus was brought back from the dead. So they've heard of that miracle, so they wanted to witness even Lazarus because he was alive. They want to make sure, okay, he's living. The one who died and the one who buried, now he's living among us. So they wanted to witness Lazarus and they wanted to witness the person who performed this miracle, which was Jesus, right? But, however, the chief priests made plan to even kill Lazarus. Why? If Lazarus is alive, the miracle still stands still. So, like, everybody will be looking for Jesus, right? Even the people who are dying, they will have hope and they will come to Jesus because they know even after death there is a hope is found with Jesus, right? So they did not want to accept the miracle and they didn't want to accept Jesus, so they wanted to kill both the miracle and Jesus, right? So for the account of him, many of the Jews were going over to Jesus and believing in him, but however, most of these Jews, they came to know Jesus and they started believing in him. Nevertheless, what those guys were planning, right? Because they could see that Lazarus was very much alive and Lazarus was a very renowned person. Just imagine her sister herself having a big perfume bottle worth $30,000 worth. So they are very affluent people, they are very rich people, they are renowned people. So they all knew Lazarus, they all knew that Lazarus was dead. Now they all can see Lazarus is very much alive. So they believed in miracle. Once they believe in miracle, they automatically have to believe in the person who performed the miracle. So they started believing Jesus and they started following him. Hallelujah. එතකොට ස්වාමීන් වහන්සේ ජේසුස් වහන්සේ ලාසරස් මලුන්ගෙන් නැගිට්ටුව නිසා මේ ලාසරස් ඒ බෙතානියම ප්‍රසිද්ධව සිටිය කෙනෙක් නේද? ඔහුගේ සහෝදරියට අර තරම් ඩොලර් 30000ක් විතර වටිනා වූ සුවඳ තෙල් තියෙන තරම් ඔවුන් හොඳ
පොහොසත් වංශකාර පුද්ගලතෝට මුළු යුදයම හැම සෙනගම්ම දැනගෙන හිටියා ලාසරස් මැරුණ කියලත් ලාසරස් වල දැම්ම කියලත් නොමුත් දැන් මෙන්න මේ අවස්ථාවේදී මේ උත්සවයේදී ජේසුස් වහන්සේ සමග ලාසරස් ජීවත් වෙනවා. ඒ නිසා ඒ අය ලාසරස් ජීවත් වෙනවා බව විශ්වාස කරා. ඒ හාස්කම විශ්වාස කරා. ඒ වගේ මේ හාස්කම කරපු කෙනා ජේසුස් වහන්සේවත් විශ්වාස කරගෙන උන්වහන්සේ අනුව ගියා. Okay. හොඳ අපි අද දවසේ අපි බයිබල් අධ්‍යයනය අවසන් කරමු මේ විදියට. Let us pray and conclude this study right now. Hallelujah. ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමීනි. එදා මාරියා වාගේ මගේ දෙවියන් වහන්සේ මුළුම හදවතෙන් මුළුම ආත්මයෙන් මුළුම ශක්තියෙන් මුළුම බුද්ධියෙන් ඔබ වහන්සේව නමස්කාර කරන්න. ඔබ වහන්සේ අප අතර නමස්කාරයේදී සිටින විට ඔබ වහන්සේ සබත් දවසේදී අප අතර සිටින විට මුළුම හදවතින් ආකාරයේ මුළුම ගෞරවයෙන් ස්වාමීන් වහන්සේ නමස්කාර කරන පිණිස ඔබ වහන්සේ අපට ඉඩ දෙනසේක්වා. ස්වාමීනි තවදුරටත් ඔබ වහන්සේට ලං වෙමින් ඔබ වහන්සේගේ හාස්කම් අත්දැකීමෙන් ඔබ වහන්සේගේ මරණයට පසු ඇත්තා වූ ඒ ජීවනය ලබන්නත් ඒ බලාපොරොත්තු තුළ ජීවත් වෙන්නත් ඔබ වහන්සේ අපට තවදුරටත් උගන්වන සේක්වා. ජේසුනේ අපි ඔබ වහන්සේව විශ්වාස කරනවා අදහනවා. අපි මුළුම හදවතින් ඔබ වහන්සේට බාර වෙනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. Dear my Lord God, hallelujah. Thank you for tonight, oh God. Thank you for this word, oh God, hallelujah. And let us also embrace you. Let us also worship you. At the time of our worship, at the time of our Sabbath day, to be with you with all by our heart, with all by our might, hallelujah, with all by our wisdom, with all by our strength, oh God, hallelujah, and with all our honor. Let us be with you and let us worship you. And let us have that hope that you had given Lazarus even after death, oh God, because we know you are the life and resurrection, of God. And we come to you and we commit ourselves to you. In the name of Jesus we pray. Amen. Hallelujah. Thank you, Lord Jesus. Thank you. Hallelujah.